උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණ විද්‍යාවට අදාළ ගැටලු සාකච්ඡා කරමින් හිටියා අපි ඊට අදාළ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කළා ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කළා අපි ඇවිල්ලා ඉන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරා පසුගිය විභාග ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරා ගන්න අද අපිට හම්බ වෙන රචනා ප්‍රශ්න මෝගන් විසින් ඩ්‍රොසොෆිලාගේ අලු පැහැති දේහය කැපිටල් G හා සාමාන්‍ය පියාපත් කැපිටල් N සහිත මැස්සන් කළු පැහැති දේහය සිම්පල් G අවශිෂ්ට පියාපත් සහිත මැස්සන් සමග මුහුණුකරණය කරන ලදී. F එක පරම්පරාවේ සියල්ල අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් දැරීය. F එක ජීවීන් පරීක්ෂා මුවමකට ලක් කළ F2 පරම්පරාව ලබා ගන්න. F2 අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙනවා. ඒතර බලන්නකො F2 පරම්පරාවේ හම්බෙලා තියෙන්නේ අලු පැහැති දේහය අන සාමාන්‍ය පියාපත් හා කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත්. ඒතර කවුද ජනකයෝ දෙන්න? ජනකයෝ දෙන්න කවුද? අලු පාට දේහය සාමාන්‍ය පියාපත් හා කවුද? දැන් ද්විත්ව නිලීනයත් එක්කනේ මුහුණුකරණය කරන්නේ. එතකොට අපි මුහුණුකරණය කරන්නේ මේ බලන්න. අන්න අලු දේහය සාමාන්‍ය පියාපත්. අලු දේහය සාමාන්‍ය පියාපත් මුහුණුකරණය කරන්නේ කාත් එක්කද? ද්විත්ව නිලීනයත් එක්කනේ. ඒතර ද්විත්ව නිලීනය කියලා කියන්නේ අන්න අපිට හම්බ වෙන කවුද මෙතන දිගන්නේ? අන්න මේ අලු දේහය සාමාන්‍ය පියාපත්. අලු දේහය සාමාන්‍ය පියාපත් කියන්නේ කැපිටල් G සිම්පල් G අන්න කැපිටල් N සිම්පල් N. පැහැදිලිද? එතකොට ද්විත්ව නිලීනය කියලා කියන්නේ සිම්පල් G සිම්පල් G සිම්පල් N සිම්පල් N. එතකොට කවුද මේ? සිම්පල් G සිම්පල් G කියලා කියන්නේ අන්න කළු දේහය කළු දේහය අන කෙටි පියාපත් නැත්තම් අවශිෂ්ට පියාපත්. අවශිෂ්ට පියාපත්. ඕකනේ මුහුණුකරණය. මේක තමයි අපිට හම්බෙන මුහුණුකරණය. සිම්පල් N කැපිටල් N සිම්පල් N. පැහැදිලිද? දැන් අපි මේක තේරුම් ගන්න ඕන කාරණය තමයි අලු පාට දේහය සාමාන්‍ය පියාපත් කළු පාට දේහය අවශිෂ්ට පියාපත් මුහුණුකරණය කරපුවාම F2 පරම්පරාවේ හම්බෙලා තියෙන්නේ කවුද? අලු පාට දේහය අන්න සාමාන්‍ය පියාපත් මේගොල්ලත් ඉන්නවා මේ. කළු පාට දේහය අවශිෂ්ට පියාපතුත් අන්න. එහෙනම් මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? F2 පරම්පරාවේ ලැබිලා තියෙන ජනිතයින්ගේ රූපානුදර්ශය ජනකයින්ගේ රූපානුදර්ශමයි ලැබිලා තියෙන්නේ. ඒ හින්දා මේක ප්‍රතිබද්ධය. අන්න. ඒ සිද්ධාන්තේ දරුවෝ දැනගෙන තියෙනවා. මම ගාන උන්න හදන්න පටන් ගන්නවා. ඕක තමයි මම තර්කයේ විදිහට පාවිච්චි කරා. පැහැදිලිද? එහෙනම් අපි කියනවා මොකක් කියලාද? F2 පරම්පරාවේ අන්න අලු පැහැති දේහය හා සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහය හා අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙනවා. එනම් ඒවා ජනකයින්ගේ රූපානුදර්ශ. එහෙයින් මෙය ප්‍රතිබද්ධයක් වේ. එද ප්‍රතිබද්ධයක් විදියට සලකලා අපි ගාන හදාගෙන යන්න. එහෙනම් බලමු ඔන්න උත්තරේ ලියන විදිය. මෙන්න අපි ලියනවා
අපි ගම්මු පිළිතුර F2 පරම්පරාවේ අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබී ඇත. එමෙන්ම මෙම රූපානුදර්ශ ජනකයින්ගේ රූපානුදර්ශ වන හේයින් මෙය ප්‍රතිබද්ධයකි. එම නිසා මෙය පහත පරිදි විසඳිය හැක. එතකොට අපිට හම්බ වෙන්නේ කවුද? අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් මෙන්න ජනකයෝ. ජනකයින් අපි මේවා ලියන්නේ ප්‍රතිබද්ධයක්නේ. වර්ණ දේහවල ලියන්න. අලු පැහැති දේහය capital G simple G capital N simple N. මේක යටින් ලියන්න ඕනේ මේ කවුද ඇත්තටම මේ අපිට හම්බ වෙන අන්න අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත්. අලු දේහය සාමාන්‍ය පියාපත්. මුහුකරණය කරන්නේ කවුද? ද්විත්ව නිලීනයත් එක්කනේ. අපිට හම්බ වෙන simple G simple N මේ කළු අවශිෂ්ට පැහැදිලිද? පැහැදිලිද? එතකොට මෙතනදී අපිට ජන්මානු ටික ගන්න පුළුවන් මෙන්න ජන්මානු. මේ එකක් capital G capital N මේ simple G simple N. පැහැදිලිද? මේ පැත්තේ තියෙනවා simple G simple N.
පැහැදිලිද වැඩි? ඔන්න ජන්මානු ටික අපි ගත්තා. මේ ජන්මානු අරගෙන අන්න අපිට පුළුවන් ඊට පස්සේ අන්න ජනිතයින් ගන්න. මෙයත් එක්ක යනු කැපිටල් G කැපිටල් N මේ පැත්තෙන් මෙයා හම්බුණා සිම්පල් G සිම්පල් N. මෙයත් එක්ක යවමු මේ सिंपल G सिंपल N सिंपल අනේ එතකොට අපිට හම් වෙනවා මේ අලු දේහය सामान्य පියාපත් මේ කළු අවශිෂ්ට පියාපත් අනුපාතයකට එකයි. අනුපාතයකට එකයි. එතකොට පැහැදිලි ගානේ කියපු දේ වෙලා නේද මේ? ආන්න. එතන අපිට ගානේ කිව්වේ ඩ්‍රොසොෆිලාගේ අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් සහිත මැස්සන් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් සහිත මැස්සන් සමග මුහුණුකරණය කරන ලදී. F1 පරම්පරාවේ සියල්ල අලු දේහය හා සාමාන්‍ය පියාපත් දැරිය. F1 ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කර F2 පරම්පරාව ලබා ගනී. F2 පරම්පරාවේ අන්න අපිට හම්බෙනවා අලු පැහැති දේහය සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයෙන් ලැබින්. අන්න මෙය පහදයි. එතකොට අපි කියනවා මේක සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියක් නෙවෙයි. මේක සාමාන්‍ය මෙන්ඩලීය ප්‍රවේණියක් නෙවෙයි. අපි කියන F2 පරම්පරාවේ අලු පැහැති දේහය අන්න සමාජිකයින් කළු පැහැති දේහයේ අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබිලා තියෙනවා. එමෙන්ම මෙම රූපානුදර්ශ ජනකයින්ගේ රූපානුදර්ශ වන හේයි මෙය ප්‍රතිබද්ධයක. ඒ කියන්නේ අන්න අපිට දරුවෝ තුලත් දකින්න පුළුවන් නම් දෙමව්පියන්ගේ ලක්ෂණ අපි කියනවා ඒක මොකක් කියලාද? ප්‍රතිබද්ධය. ඉතින් මේක ප්‍රතිබද්ධයක් කියලා අරගෙන අපිට කෙලින්ම විසඳන්න පුළුවන්. දැන් මේකේ F1 පරම්පරාව අපිට අරගෙන පෙන්වන්න ඕනේ නැහැ මේ. අන්න දැන් මෙතනදී මේ सामान्य पियापत सहित මැස්සන් මුහුණුකරණය කරපුවාම අපිට ලැබිලා තියෙන්නේ මේ අලු දේහයේ සාමාන්‍ය පියාපත්. ඒතර ඒ කැලලත් අපිට ඕනනම් හදලා පෙන්වන්න පුළුවන්. මේක ලැබෙන හැටි කොහොමද කියලා. ඊට පස්සේ යා තමයි පරීක්ෂා මුහුමකට ලක් කරන්නේ. මේ තමයි අපි කෙලින්ම පරීක්ෂා මුහුමකට ලක් කරලා බලමු. අරගෙන ජන්මානු අපිට ගන්න පුළුවන්. ජන්මානු අරගෙන අපි මුහුණුකරණය කරලා පෙන්නුවා මේ අපිට හම්බෙනවා කියලා F2 පරම්පරාවේ අපිට හම්බෙනවා කියලා අපි පෙන්නුවා මොකක් කියලාද? මේ අපිට හම්බ වෙන්නේ F2 පරම්පරාව අලු පැහැති දේහයේ සාමාන්‍ය පියාපත් කළු පැහැති දේහයේ අවශිෂ්ට පියාපත් එකට එක අනුපාතයකින් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කියනවා මේක ප්‍රතිබද්ධයක් ලෙස පැහැදිලි. පැහැදිලිද? අන්න අපි කියනවා F2 පරම්පරාවේ අලු සාමාන්‍ය පියාපත් කළු අවශිෂ්ට පියාපත්
එකට එක අනුපාතයකින් ලැබිනි. එනම් මෙය ප්‍රතිබද්ධයක් ලෙස තහවුරු වේ. මේක අපිට ප්‍රතිබද්ධයක් කියලා පැහැදිලි වෙනවා. ඉතින් මේකෙදි මේ අපිට ඕනනම් දරුවනේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ F එක පරම්පරාව අරගෙන පෙන්නන්න මේ පරීක්ෂා මුහුමට කලින් මෙන්න මෙතෙන්ට මෙන්න මෙතෙන්ට ඕනනම් පුළුවන් මේ මෙයා ලැබිච්ච හැටි පෙන්නන්න. ඒකත් හදලා පෙන්නුව හැකියි. කොහොමද මෙතනින් අන්න මෙයා එන්නේ කියන එක මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොම එකක්ද මේක? මෙන්න මෙතෙන්ට ඕගොල්ලන්ට එකතු කරන්න පුළුවන් ඕනනම් ඕක. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒ තමයි මෙන්න මේ කොටස. ඔතෙන්ට එකතු කරන්න පුළුවන්. අන්න ජනකයින් ඒ තමයි කවුද? ඔතෙන්ට ගන්න පුළුවන්. කැපිටල් G අන්න capital G capital N පැහැදිලි. මුහුංකරණය කරන්නේ කාත් එක්කද? simple N ඔකනේ ජනකයෝ දෙන්න. පැහැදිලි. ඒතර මේකේ ජන්මානු ගන්න ඕන. මෙන්න ජන්මානු ගත්තා. අන්න එකක් capital G capital N එක ජන්මානුව. මේකේ simple G simple N අන්න මෙන්න මේක ඔබට අරගෙන පෙන්නුව හැකි. කවුද? capital G simple G capital L simple L. පැහැදිලිද? කවුද මෙයා? මෙයා අපිට හම්බ වෙන්නේ අන්න capital G simple G capital N simple N කියලා කියන්නේ අලු සාමාන්‍ය පියාපත්. අලු සාමාන්‍ය පියාපත් ලැබිච්ච හැටි අපිට පෙන්වන්න පුළුවන්. අන්න 100ට 100ක් අපිට හම්බ වෙන්නේ අලු සාමාන්‍ය පියාපත්. එතකොට මේක තමයි කවුද? F1. ඔය F1 තමයි අපි මක් කරේද? පරීක්ෂා මුහුමකට ලක් කරේ. F1 පරීක්ෂා මුහුම. පැහැදිලිද? එතකොට මෙන්න මේ කෑල්ල ගන්න එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මේකත් අරගෙන ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. එතකොට අපි යන්න මේ පැහැදිලි මෙන්න F1 මේක නෙමෙයි sorry මේ තියෙන අපිට F1 පරම්පරාව පරීක්ෂා මුහුමකට ලක් කරලා තියෙනවා. අන ලැබිච්ච විදිය. පැහැදිලිද? මොන විදිය ගැටලුවක් දෙන්න පුළුවන් ප්‍රතිබද්ධයෙන්. හැබැයි ඔබට ප්‍රතිබද්ධය අඳුර ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ගානක් දුන්නයි පස්සේ එකේ පොඩි තර්කයක් තියෙනවා. ජනකයින්ගේ ප්‍රවේණිදර්ශ තියෙනවා නම් අන්න නැත්තම් ජනකයින්ගේ රූපානුදර්ශ ලැබෙනවා නම් ජනිතයින්ට ඒක අපි කියන්නේ අන්න සම්පූර්ණ ප්‍රතිබද්ධය. ඒක සම්පූර්ණ ප්‍රතිබද්ධය. ඒකෙදි අපිට හම්බ වෙන්නේ එකට එක අනුපාතයක්. අන්නේ තර්කයේ මත ඉඳගෙන දැන් අපි 9ට 3ට 3ට එකක් ආවොත් අපි කියන්නේ ඒක ද්විආංගී ප්‍රවේණියක් මෙන්ඩල්ගේ. පැහැදිලි? මේක අපි කියනවා අන්න එනම් මේක අන්න ප්‍රතිබද්ධයක් කියලා අරගෙන අපිට මේ ගැටලුව විසඳීම සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න අපි ඊට අදාළ පිළිතුර ගොඩනගා ගත්තා.
පැහැදිලිද? ඔන්න ඔය ටික පිළිවෙලින් අපිට ඕන. තේරුණාද වැඩි? පැහැදිලිද? යන්න ඊළඟ ගැටලුව බලන්න. ඩ්‍රොසොෆිලාගේ අලු පැහැති දේහය දිගු පියාපත්. මේකත් මේ මෝගන්ගේ පරීක්ෂණය. දිගු පියාපත් කැපිටල් L දරන මැස්සන් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් දරන මැස්සන් සමග මුහුන් කළ විට F1 සියල්ල අලු පැහැති දේහය දිගු පියාපත් දරන්නන් වේ. F1 ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කළ විට අන්න පහත ප්‍රතිඵල ලැබි. අලු පැහැති දේහය දිගු පියාපත් සහිත මැස්සන් බලන්න කොහොමද ලැබිලා තියෙන්නේ කියලා. අලු පැහැති දේහය දිගු පියාපත්. අලු පැහැති දේහය දිගු පියාපත්. අලු පැහැති දේහය දිගු පියාපත් දරන මැස්සන්. ලැබිලා තියෙන්නේ F1. F1 පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම පහත ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අලු පැහැති දේහය දිගු පියාපත් මේ 41. පැහැදිලි. කළු පැහැති දේහයේ අවශිෂ්ට පියාපත්. එතකොට කළු අවශිෂ්ට කියන්නේ කවුද? අර ද්විත්ව නිලීනයනේ. මේ කළු සිම්පල් G අවශිෂ්ට සිම්පල් L සිම්පල් L නේ. එතකොට ජනකයින්ගේ රූපානුදර්ශ වැඩියෙන් ලැබිලා තියෙනවා. ජනකයින්ගේ නොවන රූපානුදර්ශ අඩුවෙන් හම්බෙලා තියෙනවා. එතකොට ජනකයින්ගේ රූපානුදර්ශ වැඩියෙනුත් ජනකයින්ගේ නොවන රූපානුදර්ශ වැඩියෙනුත් හම්බෙලා තියෙනවා. පැහැදිලි? අන්න අපි කියනවා ජනකයින්ගේ රූපානුදර්ශ වැඩියෙනුත් ජනකයින්ගේ නොවන රූපානුදර්ශ අඩුවෙනුත් ලැබිලා තියෙනවා. එහෙනම් අපි කියනවා මේ වගේ එකක් ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලි. එහෙනම් මෙහිදී අපි කියනවා මොකක් එක්කද? ප්‍රතිබද්ධයක් සමග අවතරණයක් සිද්ධ වෙලා තියෙනවා. එවනම් අපි මේක අන්න ප්‍රතිබද්ධයක් එක්ක අවතරණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක හදලා බලමු. මේ ප්‍රතිඵල ලැබෙනවද කියලා ගන්න. පැහැදිලිද? අන්න එහෙමනම් ඔන්න පිළිතුර ලියන්නයි යන්න. පිළිතුර ලියන්නයි යන්න. අන්න මේ බලන්න. මෙන්න අපි ගොඩනගමු පිළිතුර. මේ බලන්න. කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් මැස්සන් කාත් එක්කද? අලු පැහැති දේහය දිගු පියාපත් දරන මැස්සන් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් දරන මැස්සන් සමග මුහුන් කරපුවාම F1 පරම්පරාවේ සියල්ල අලු පැහැති දේහය දිගු පියාපත් දරන්නන් වේ. පැහැදිලිද? F1 ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම පහත ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එතකොට බලන්න කවුද මුහුන්කරණය කරලා තියෙන්නේ? අලු පැහැති දේහය අලු දේහය අන්න දිගු පියාපත්. අලු දේහය දිගු පියාපත් කියලා කියන්නේ කැපිටල් G කැපිටල් G කැපිටල් L කැපිටල් L මුහුන්කරණය කරලා තියෙන්නේ කාත් එක්කද? කළු පැහැති දේහය කළු දේහය අන්න අවශිෂ්ට පියාපත්. අවශිෂ්ට පියාපත් එක්ක. එතකොට කළු දේහය කියලා කියන්නේ සිම්පල් G සිම්පල් G සිම්පල් L සිම්පල් L. මුහුන්කරණය කරපුවාම අපිට හම්බෙලා තියෙනවා කවුද? අලු පැහැති දේහය දිගු පියාපත් දරන්නන් තමයි හම්බෙලා තියෙන්නේ. මේ බලන්න. මේවා මුහුන්කරණය කරපුවාම අපිට හම්බෙනවා මේ ජන්මානු හම්බෙනවා කැපිටල් G කැපිටල් L එක සිම්පල් G සිම්පල් L එක. මෙයත් එක්ක ගියාම කැපිටල් G සිම්පල් G කැපිටල් L සිම්පල් L. මේ අපිට හම්බ වෙන්නේ අලු
දිගු පියාපත්. මේක තමයි F එක. මේ ජන්මානු. මේ අපිට හම්බ වෙන ජනකයි. ජනකයි. දැන් මේ F එක පරීක්ෂා මුහුමකට ලක් කරලායි තියෙන්නේ. පැහැදිලි. F එක පරීක්ෂා මුහුමකට ලක් කරපුවාම මේ ප්‍රතිඵල හම්බෙලා තියෙනවා. මොකද්ද ලැබිලා තියෙන ප්‍රතිඵල? අන්න ජනකයින්ගේ රූපානුදර්ශ වැඩි ප්‍රතිශතයකින් හම්බෙලා තියෙනවා මේ. බලන්න දෙමව්පියෝ වැඩියෙන් ඉන්නවා මේ. අන්න අලු පාට දේහයේ දිගු පියාපත් 41.5යි. අලු පාට දේහයේ දිගු පියාපත්. කළු පාට දේහයේ අවශිෂ්ට පියාපත් 41.5. එතකොට මේ දෙමව්පියන්ගේ ලක්ෂණ නැති දරුවොත් ඉන්නවා මේ. මෙහෙම දරුවෝ නැහැ. මෙහෙම දෙමව්පියන්ගේ ලක්ෂණ මේ જાතියේව නැහැ. ඒ කියන්නේ අන්න කවුද ඉන්නේ? වෙනස් වෙච්ච දරුවොත් ඉන්නවා. හැබැයි අඩු ප්‍රතිශතයකින් ලැබිලා තියෙනවා. එහෙනම් ඔන්න ඔතනයි අපි පාවිච්චි කරන තර්කය. එහෙනම් ඔන්න ලියනවා තර්කය අපි. මොකද්ද තර්කය ලියන්නේ? උන් බලන් ඉන්න. F1 ජීවීන් පරීක්ෂා මුහුමකට ලක් කළ විට පරීක්ෂා මුහුමකට ලක් කළ විට පරීක්ෂා මුහුමකට ලක් කළ විට ජනකයින්ගේ රූපානුදර්ශ දරන ජනිතයින් වැඩි ප්‍රතිශතයකින් ලැබී ඇති අතර ජනකයින්ගේ නොවන රූපානුදර්ශ දරන ජීවීන් අඩු ප්‍රතිශතයකින් මෙන්න තර්කේ අඩු ප්‍රතිශතයකින් ලැබී ඇති හේයින් මෙය අසම්පූර්ණ ප්‍රතිබද්ධයකි. එනම් මෙහිදී ප්‍රතිබද්ධයත් සමග අවතරණයක් සිදු වී ඇත. අවතරණයක් සිදු වී ඇත. එහෙම කියලා දාලා අපි ගැටලුව විසඳමු. මෙන්න අපිට හම්බ වෙන F1 පරීක්ෂා මුහුම. F1 පරීක්ෂා මුහුමකට ලක් කරන්න හදන්නේ. මෙන්න අපිට හම්බ වෙනවා කැපිටල් G, සිම්පල් G, කැපිටල් L, සිම්පල් L. මුහුම්කරණය කරන්නේ කාත් එක්කද? සිම්පල් G, සිම්පල් G, සිම්පල් L, සිම්පල් L. මෙන්න ජන්මානු. මෙතනින් අපිට හම්බ වෙනවා ජන්මානු දෙකක්.
कैपिटल G कैपिटल L එකක් මේ सिंपल G सिंपल L එකක් ඊට පස්සේ මේ දෙන්න අවතරණයට ලක් වෙනවා මේ මෙන්න බලන්න අවතරණයට ලක් වෙනවා එතකොට මේ අපිට හම්බ වෙන්නේ कैपिटल G कैपिटल L මේ सिंपल G सिंपल L දැන් මෙතනින් තමයි වෙන්වීම සිද්ධ වෙන්නේ පේනවා එතකොට මේ අවතරණයේ ප්‍රතිඵලයක් විදිහටත් මොනවද හම්බෙන්නේ? ජන්මානු දෙකක් හම්බෙනවා බලන්න. එකක් कैपिटल G सिंपल L එක ජන්මානුවක් මේ. අනිත් එක सिंपल G कैपिटल L ජන්මානුවක් හම්බෙනවා. එතකොට බලන්න ජන්මානු හතරක් හම්බෙනවා 1 2 3 4යි. එකෙන් මේ සාමාන්‍ය ජන්මානු මේවා මේ අවතරණයෙන් ලැබිච්ච එකක්. මේ තියෙන්නේ අන්න අපිට හම්බ වෙච්ච අවතරණය. උනන විභාජනයේදී මොකද වෙන්නේ? වර්ණ දෙක කොටස් සුවමාරු වෙනවා. මේ බලන්න. මෙයා එක්කෙනෙක් මේ එක වර්ණ දේහයක්. පැහැදිලිද? ඒකේ තියෙන්නේ कैपिटल G कैपिटल L. මේ අනිත් වර්ණ දේහය මේ सिंपल G දෙපැත්ත මාරුලා මැද්දෙන් කැඩිලා තියෙන්නේ. එතකොට මේක අපිට හම්බ වෙනවා මේ ඔන්න බලන්න. මෙතන අපිට හම්බ වෙනවා එකයි सिंपल G सिंपल L කියලා ජන්මානුවක් හම්බ වෙනවා. දැන් දරුවෝ අරගමු. කවුද අපිට හම්බ වෙන්නේ? මෙයා මෙයත් එක්ක යනවා. අන්න අපිට හම්බ වෙනවා මෙයාව. කවුද? कैपिटल G सिंपल G कैपिटल L सिंपल L. कैपिटल G सिंपल G कैपिटल L सिंपल L. කවුද මෙයා? බලන්න. කවුද අපිට හම්බෙන්නේ? අලු දිග පියාපත්. අලු දිග පියාපත්. ඊට පස්සේ මෙයාත් එක්ක යනවා මේ. කවුද අපිට හම්බෙන්නේ? सिंपल G सिंपल G सिंपल L सिंपल L. කවුද මෙයා? බලන්න මේ කවුද මේ? කළු අවශිෂ්ට පියාපත්. කළු අවශිෂ්ට පියාපත්. කොච්චර ගානේ හම්බෙලා තියෙනවද? ගාන කීය වුණත් ඔබට වැටහෙන්න ඕනේ මොකක්ද? මේ අලු දිග පියාපත් හා කළු අවශිෂ්ට පියාපත් වැඩි ප්‍රතිශතයකින් ලැබෙන්න ඕනේ. මේවා මේ අවතරණය නොවිච්ච ජන්මානු සාමාන්‍යයෙන් හම්බෙන ජන්මානු. හැබැයි මේ ජන්මානු දරුවෝ අවතරණයෙන් ලැබෙන ජන්මානු ඒ හින්දා මේවා කලාතුරකින් ලැබෙන ජන්මානු. ඉතා කලාතුරකින් ලැබෙන ජන්මානු මේවා. ඒ හින්දා ලැබෙන ප්‍රතිශතය අඩුයි. මොකද අවතරණය කලාතුරකින් සිදුවෙන එක. එතන මේකේ ප්‍රතිශතයන් දෙකත් ඔබට දීලා තියෙනවා ගානේ. මේ බලන්න. අපි ගාන බලපුවාම අපිට පේනවා මොකද්ද?
මේ ඉරිගහලම තියෙන්නේ මම. අලු පැහැති දේහය දිගු පියාපත් කළු පැහැති දේහය අවශිෂ්ට පියාපත් 41.5යි. අලු පැහැති දේහයේ දිග අන්න බලන්න. අලු පැහැති දේහයේ දිග කළු අවශිෂ්ට පියාපත් කීය ගානද තියෙන්නේ? අන්න 41.5යි. මෙයත් 41.5යි. පැහැදිලිද? අන්න ඊට පස්සේ මේන් එහෙමනම් අපි ඊළඟ දෙන්නවත් ගන්නවා. මෙන්න මේ දෙන්න මේ මම එක වෙන පාටකින් අරන් පෙන්නන්නම් දරුවන්ට. මෙයා මෙයත් එක්ක ගියා. ඒතර ඔන්න අපිට හම්බෙනවා මේ කවුද? කැපිටල් G සිම්පල් G. එතකොට කැපිටල් G සිම්පල් G කියලා කියන්නේ කවුද? අලු. කැපිටල් L අන්න සිම්පල් L. පැහැදිලිද? තේරෙනවද වැඩි? මෙතන මේ ජන්මානුවක දෝෂයක් තියෙනවා. මේක ඉස්සෙල්ලා බලලා මේ බාන්දරු අන්න අපිට ඒක වැඩේ අහුණානේ. මේ අන්න මෙතන මොකද්ද වෙන්න ඕන මේ? කැපිටල් G සිම්පල් L එන්න ඕන මේ. අන්න කැපිටල් L නෙමෙයි. මෙයා හරි සිම්පල් G කැපිටල් L එන්නේ. මෙතන එහෙනම් කවුද එන්නේ? අන්න අපි ගන්නවා මොකක් කියලාද? මෙතෙන්ට එන්න ඕනේ කැපිටල් G සිම්පල් L ආන්න වැඩ. එයි මෙයා මෙතනින් අවතරණය වුණා දෙකට කැඩෙනවා. එතකොට මෙයා මෙයත් එක්ක යන්නේ කැපිටල් G සිම්පල් L. සිම්පල් G කැපිටල් L. ඒ කියන්නේ ජන්මානු දෙකයි මේ කැපිටල් G අන්න සිම්පල් L අනිත් එක්කන සිම්පල් G කැපිටල් L. ඒවටක් ගාලා අපිට ඔළුවට එනවා වැඩේ වැරද්දක් වුණා නම් මෙන්න වැරද්ද මේ. එහෙනම් මෙතනත් මේක හදන්න ඕනේ. අපි කියනවා මොකක් කියලාද? කැපිටල් G සිම්පල් L. අන්න. එතන මෙයා සිම්පල් G සිම්පල් L. එහෙනම් මේ අපිට හම්බෙන අලු තමයි මේ. කැපිටල් G සිම්පල් G නම් අලුනේ. හැබැයි සිම්පල් L සිම්පල් L අන්න අලුත් එක්කෙනෙක් එනවා මේ දෙමව්පියෝ ළඟ නැති ලක්ෂණයක් එනවා. දෙමව්පියෝ කවුද? අලු දිග පියාපත් මේ දරුවෝ දෙන්නගේම ලක්ෂණනේ දෙමව්පියන්ට තියෙන්නේ. අලු දිග පියාපත් එක අන්න දෙමව්පියෙක් අනිත් එක්කෙන කළු අවශිෂ්ට ව්‍යාපත් අනිත් එක්කෙන. ඒගොල්ලෝ තමයි අන්න අපිට හම්බෙන දෙමව්පියෝ. ඒගොල්ලන්ගේ තියෙනත් මේ ලක්ෂණමයි මේ කැරක්ටර්ස්මයි තියෙන්නේ. හැබැයි මේ වෙනස් වෙච්ච එක්කෙනෙක් මේ ආන්න වැඩි. මෙයා කවුද? මෙයා අලු අවශිෂ්ට අන්න වැඩි. අනිත් එක්කනත් බලමුද? මෙයා මෙයත් එක්ක ගියා. අන්න අපිට හම්බෙනවා සිම්පල් G කවුද? කැපිටල් L සිම්පල් L. එතකොට සිම්පල් G කියලා කියන්නේ කවුද? කළු. කැපිටල් L සිම්පල් L කියලා කියන්නේ දිගු පියාපත්. අන්න වැඩ. එතකොට මේ දෙන්න ලැබිලා තියෙන්නේ අඩු ප්‍රතිශතයකින්. ඇයි මේ දෙන්න අඩු ප්‍රතිශතයකින් ලැබෙන්නේ දරුවෝ අවතරණය කලාතුරකින් සිදුවන්නක් මේ. ඒ හින්දා අවතරණයෙන් ලැබෙන ජන්මානු මේගොල්ලන්ගෙන් ජන්මානු 100 ගාණක් හම්බෙනකොට මේගොල්ලන්ගෙන් හම්බෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඒ හින්දා අපි කියනවා මේගොල්ලෝ ලැබිලා තියෙන්නේ 8.5යි 8.5යි. බලන්න එක හරිද කියලා අපි 8.5ද දීලා තියෙන්නේ කියලා. බලන්න ආන්න අඩුවෙන් ලැබිලා තියෙන කවුද? 8.5 ගාන. පැහැදිලිද? අන්න
එතකොට මේ අයට තමයි අපි කියන්නේ මේ ඥාන වෙනස් වෙච්ච අය. මේ අය තමයි අපි කියන්නේ ඥාන වෙනස් වෙච්ච අය. මේගොල්ලෝ තමයි අපි කියන්නේ ප්‍රතිසංයෝජකයි. මක්කලාද අවතරණය වෙලා මේ මෙතන කැපිටල් L වෙනුවට සිම්පල් L ඇවිල්ලා. මෙතන සිම්පල් L වෙනුවට කැපිටල් L ඇවිල්ලා. මක්කලා තියෙන ඇලීල වෙනස් වෙලායි තියෙන. ඉතින් අපි කියනවා මේගොල්ලන්ට ප්‍රතිසංයෝජකයි. එහෙනම් ඔන්න මේක තහවුරු කරනවා අපි මේ විදිහට. කොහොමද තහවුරු කරන්නේ? මේක අපි තහවුරු කරන අවසාන වාක්‍යයක් විදිහට මෙහෙම. අවතරණය කලාතුරකින් සිදුවන්නකි. එහෙයින් අලු පැහැති දේහය අවශිෂ්ට පියාපත් දරන මැස්සන් හා මැස්සෝනේ රොසවිලානේ මැස්සන් හා කළු පැහැති දේහය දිගු පියාපත් දරන මැස්සන් අඩු ප්‍රතිශතයකින් ලැබී ඇත. පැහැදිලිද? ඉතින් අපි කියනවා අන්න අපිට හම්බෙලා තියෙනවා මොකද්ද? අවතරණය කලාතුරකින් සිදුවන්න. එහෙනම් මෙන්න මේ අවතරණයෙන් ලැබිච්ච දරුවෝ අඩු ප්‍රතිශතයකින් ලැබිලා තියෙනවා. ඒ අවතරණයෙන් ලැබිච්ච දරුවන් අපි හඳුන්වනවා ඥාන වෙනස් වෙච්ච අය කියන්නේ ප්‍රතිසංයෝජකයින් ලෙස හඳුන්වනවා. ඒකත් එකතු කරමු. අවතරණයෙන් ලැබුණු ජනිතයින් ප්‍රතිසංයෝජකයි. ලෙස හඳුන්වයි. පැහැදිලිද? දිග ගානක් පැහැදිලි. අපි ඕක ක්‍රමානුකූලව ඔබට හදලා පෙන්වනවා. ඒතර අපි ඕකේ මුලින් අපි අන්න අරගෙන පෙන්වුවා මේකේ ගානේ අපිට කියන්නේ මේ අන්න. ඒතර අපි ඕකේ කියනවා මොකක් කියලාද මේ ජනිතයින්ගේ ලක්ෂණ තියෙන දරුවෝ වැඩි ප්‍රතිශතයකින් තියෙනවා. ජනිතයින් ළඟ නැති ලක්ෂණ තියෙන දරුවෝ අඩු ප්‍රතිශතයකින් තියෙනවා. එහෙනම් මේක අසම්පූර්ණ ප්‍රතිබද්ධයක්. ඒ කියන්නේ ප්‍රතිබද්ධයත් එක්ක මොකද්ද වෙලා තියෙන්නේ? අවතරණයක් සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? අපි ඕක පැහැදිලි කිරීම කරගත්තා. ඒක ඊට පස්සේ අපි අන්න F1 පරම්පරාව අරගෙන ඒක අවතරණයට ලක් කරලා මෙතනින් පරීක්ෂා මුහුම කරලා පෙන්නුවා මේ. ඒක කරද්දී අන්න අවතරණයට ලක් වුණා මේ. ඒතර සාමාන්‍යයෙන් ලැබෙන ජන්මානු වැඩි ප්‍රතිශතයකින් ලැබෙනකොට මේ විදියට අවතරණයෙන් ලැබෙන ජන්මානු අඩු ප්‍රතිශතයකින් ලැබේ. එයින්ද සාමාන්‍ය විදියට දරුවෝ වැඩි ප්‍රතිශතයකින් ලැබෙනකොට 41.5 දැන් ඔබ තර්ක කරන්න එපා දරුවනේ. මෙතනත් 1 නේ සර් එන්නේ.
නැහැ. මේක ඇතුලේ තර්කයක් තියෙනවනේ දරුවනේ. මේ විදියට අවතරණය වෙන්නේ ඉතා කලාතුරකින්. එහෙනම් මේ જાතියේ ජන්මානු හැදෙන්නේ කලාතුරකින්. නමුත් සාමාන්‍යයෙන් මේ જાතියේ ජන්මානු තමයි හම්බ වෙන්නේ. එහෙනම් මේ ජන්මානු සංයෝජනය වෙලා හම්බෙන මේ දරුවෝ අඩු ප්‍රතිශතයකින් ලැබෙනවා කියන තර්කය 100% නිවැරදි. පැහැදිලිද? අනේද අපි කියනවා මේ ලක්ෂණ දෙකක් රූපානුදර්ශ දෙකක් වැඩි ප්‍රතිශතයකින් ලැබිලා තියෙනවා. දෙකක් අඩු ප්‍රතිශතයකින් ලැබිලා තියෙනවා. එහෙනම් මේක ප්‍රතිබද්ධයක් තමයි. ඒත් එක්ක අවතරණයකුත් සිද්ධ වෙලා තියෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේදී අර අඩු ප්‍රතිශතයකින් ලැබිච්ච අය අපි කියනවා ප්‍රතිසංයෝජකයි. පැහැදිලිද වැඩි? ඔන්න අපි පැහැදිලි කිරීම කරගත්තා. අද අපි රචනා ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා අවසන් කරේ. ඔබට ওই જાතියේ රචනා ප්‍රශ්නයක් විභාගෙට දුන්නොත් දැන් කිසි කරදරයක් නැතුව ඒක මක් කර ගැනීමද විසඳා ගැනීමේ හැකියාව ඔබ සතුව තියෙනවා. පැහැදිලිද? ඔබ බලන්න මුල ඉඳලම ප්‍රවේණ විද්‍යාවට අදාළ සිද්ධාන්ත කොටස් ටික සම්පූර්ණයෙන් අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අදාළ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න අපි සාකච්ඡා කරා. ඒව ටිකක් අපි ගැඹුරින් සාකච්ඡා කරා. විභාගෙට දෙන ඕනෑම ගැටලුවක් විසඳන්න පුළුවන් වෙන විදියට ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න අපි සාකච්ඡා කරා. ඊට අමතරව විභාගෙට දීපු රචනා ප්‍රශ්න වගේම විභාගෙට දෙන්න පුළුවන් රචනා ප්‍රශ්න මොනවද කියන එක අපි ගැඹුරින් විග්‍රහ කරලා බැලුවා. ඔය ප්‍රශ්න ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන් නම් ඔබට ඕවා නිවැරදිව නැවත නැවත කරලා මේ ප්‍රශ්න ටික හොඳින් අධ්‍යයනය කරන්න. එහෙම වුණොත් ඔබට විභාගෙදී වඩා සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. විභාගෙට දෙන ඕනෑම ගැටලුවක් ඔබට විසඳා ගැනීමේ හැකියාව තියෙනවා. මේ අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වුණා. එhmenan අපි ඔන්න සම්පූර්ණයෙන් ප්‍රවේණ විද්‍යාව කොටස් ටික උතනින් සාකච්ඡා කරලා අවසන් කරමු. යලි මෙවැනි පාඩමකින් නැවත හමු වෙමු.